භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. දේශ පින්වත් මිනිසුන්ට සත්‍ය මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමා සදාම් රැගෙන එන රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා වූ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් ධම්සක ධර්මදේශනාමය වැඩසටහනයි අපි අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනාස්පුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මෙදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. අසිරිමත් ධම්සක ධර්මදේශනාමය වැඩසටහනේදී අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පින්වා දී වදාළ උතුම් ධර්ම කාරණා අප ඔබ වෙනුවෙන් ගෙනෙනවා. ඒ වගේම ඔබ බොහෝ ධර්ම කාරණා මේ වෙන විට දැනුවත් බවින් එය නිවසේදී ප්‍රගුණ කරන්නට මේ වෙන විට ඉඩකඩ හදාගෙන තිබෙන බව අපව දැනුවත් කරනවා. ඉතින් මේ පෙර ගමනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා ආශ්‍රය කරගනිමින් අද දවසේදීත් උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්නටයි අප සූදානම් වෙන්නේ. ඊට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සූදමල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කර සිටිමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ සුපින්නතේ මම ඔබට කලිනුත් සඳහන් කළ පරිද්දෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මකාරණා ආශ්‍රය කරගනිමින් අප ධම්සක ධර්මදේශනාමය වැඩසටහනින් සාකච්ඡා කරන්නේ. අද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දෙන්නට සූදානම් වෙන්නේ මහා රාහුලෝපත සූත්‍රය. ඉතින් මේ සූත්‍රය ආශ්‍රය කරගනිමින් පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මකාරණා අපට මෙනුවින් පෙන්වා දෙන්නට සූදානම්. ඉතින් ඔබටත් මා ආරාධනා කරනවා නිවසේ සිට මේ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කරන ඔබ පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කරන පරිද්දෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ප්‍රගුණ කරන්නට ඒ කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්නට මම හිතන්නේ ඒ බොහෝ අස්වැසිල්ලක් වේවි ඔබේ ජීවිතයට. ඉතින් දේශනාව සඳහා මැදිරියට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට මම নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම කාරණා මැනවින් පෙන්වා දෙන හැටියට සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සිල් සමාදන් වෙන්න කියන්න. මම සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා
මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පතය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම උපකාර වේවා. සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මීට වසර 6කට පෙර ඒ මිය පරලොව ගිය මහරගම පදිංචි නන්දසිරි මහත්තයාට පින් අනුමෝදන් කරන අදහසින් තමයි මේ පින්වත් හැමදෙනා අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින රැස් කරගන්නේ. පින්වත්නි, තථාගත ධර්මය අපිට මුණ ගැසුණු නිසා අපි මේ ජීවිතේ ගත කරද්දී අපේ අතින් යම් අඩුපාඩු වුණා නම් ඒවා ටික ටික නමුත් බැහැර කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. ගොඩක් වෙලාවට අපුරුදු 20ක් 30ක් 40ක් හිටපු කෙනෙක් ආපස් හැරලා බැලුවොත් සාමාන්‍ය ලෝකේ එයාගේ අතින් මේ ජීවිතේ කිරලා බැලුවොත් පවයි පිනයි කියලා මොනවද වැඩි? පව්. ඒක තමන් අවංකව පිළිගන්න ඕනේ. එතකොට එහෙම වෙන්නේ ඇයි? පින පව දන්නේ නැති හින්දා. එතකොට පව් කයෙන් කරනවා. එතකොට පව් වචනයෙන් කරනවා. සිතින් කරනවා. නේද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බුනාට පස්සේ ඒකේ තියෙන්නේ මොනවද? එපා කරන්න මොනවද? පව්. කරන්න බය නැතුව පින්. කුසල් වඩන්න, අකුසල් බැහැර කරන්න කියලා. අන්න එතකොට එයාගේ ජීවිතේ ටික ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. අකුසල් සිතුවිලි එනකොට ඒව බැහැර කරනවා. පව් කරන්න සිතුවිල්ල එනවා. හැබැයි කරන්නේ. අන්න එහෙම ටික ටික මෙයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ජීවිතේටයි දිව්‍ය ලෝක හැදිලා තියෙන්නේ. කොහොම වෙනස් වෙන ජීවිතවලටද? පවින් වැළකීලා කුසල් වඩන ජීවිතවලට තමයි දිව්‍ය ලෝක හැදිලා තියෙන්නේ. ඒ ධර්මය අහලත් හිත පහදවා ගන්නේ නැතුව හැසිරෙන්නේ නැතුව ධර්මයේ ඒ හිටපු ජීවිතේම හිටියොත් ඒ අයටයි പ്രേත ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. නිරය තියෙන්නේ. නේද? ඒ හින්දා අපි කල්පනා කරන්න ඕනේ මේ රැකවරණය ලබා ගන්න. දෙවියන් අතරට ගියත් ඒ නියම රැකවරණේ පරිපූර්ණ වශයෙන් මේ කුසලයේ උපද්දවා ගන්න. එතකොටයි නියම රැකවරණය ලැබෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ ළඟට දවසක් අම්මා කෙනෙක් කියනවා, අන්න පුතේ ඔයාගේ තාත්තා යනවා. ගිහිල්ලා දායාද අරන් වරෙන් කියලා කිව්වා. ඊට පස්සේ පුතා ගිහිල්ලා ඒ තාත්තා එතකොට ශ්‍රමණයන් වහන්සේ නමක්. තුන් ලෝකෙටම සැප උදා කරන සම්මා සම්බුදුවරයෙක් සුළඟිල් එල්ලුණා. ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේගේ සෙවණෙල්ල
මට මහා සැපයක්. කවුද මේ දැන් එල්ලුනේ? රාහුල කුමාරයාද එල්ලුනේ. යන් කියලා එක්කන් ගිහිල්ලා නිග්‍රෝධාරාමයට සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙස බැලූ අපගේ භාග්‍යතුන් වහන්සේ මෙයා පැවිදි කරන්න කිව්වා. මොකක් ලබා දෙන්නද මේ? දායාද ලබා දෙන්න. සතර මහා නිදානේ ඊළඟ එන්න කිව්වේ. නේද? දායාදෙ දෙන්න. මොකද්ද ලබලා දුන්න දායාදේ? ඔව් අඬන්නේ නැති ජීවිතයක් නෙමෙති උ දායාදේ. වයසට යන්නේ නැති ජීවිතයක් යලි ඉපදෙන්නේ නැති දායාදේ. ලෙඩ වෙන්නේ නැති දායාදේ ලබා දුන්නා. මේ කාලේ ගොඩාක් සල්ලි තියෙන තාත්තා කෙනෙක් පුතාට ලෝකෙ ලොකුම හොස්පිටල් එක හදලා දුන්නත් ඒකෙන් නිදහස් වෙනවද ලෙඩ වෙන එකෙන්? එයා ලෙඩ වෙනවා. ඊළඟ ජීවිතේත් ඒ ගෙදරම ඉපදිලා ඒ හොස්පිටල් එකේම හිටියත් ඒත් ලෙඩ වෙනවා. හැබැයි රාහුල කුමාරයාට එහෙම වුණේ නැහැ. මොකද උනේ? ඒ ජීවිතේම ධර්මය අවබෝධ කරලා අරහත්ත්වයටපත් වුණා. තේරුණා නේද? ඔව්. ඒ හින්දා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුතු ඒ රාහුල භද්‍ර කියලා කියන්නේ සුන්දරයි. ඔක්කොම ආදරේ. පුංචි සතුටුයි නිහතමානී කීකරුකමින් අග්‍ර. අවවාද දෙනකොට අපේ තාත්තා තමයි සම්මා සම්බුදු කියලා එකට කියන්නේ නෑ. නිහතමානී කීකරුයි. විනය තුල හික්මෙනවා. එහෙනම් ඔක්කොම ආදරේ කළා. මේ සුන්දරයි මේ රාහුල කුමරු. රාහුල ශ්‍රමණයන් වහන්සේ. අවුරුදු කීයද එතකොට? 7යි. ඒ රාහුල ස්වාමීන් වහන්සේට අපගේ භාග්‍යතුන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දේශනා කොට වදාළ අස්සන දේශනාව තමයි අද අපි ඉගෙන ගන්න. මේ දේශනාවේ නම මහා රාහුලවාද සූත්‍රය. තව තියෙනවා අම්බලට්ටික රාහුලවාද සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. මේ දේශනාවේ නම මහා රාහුලවාද සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ දෙකේ තමයි බික්ඛු වර්ගයේ තමයි මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ වගේම රාහුල ස්වාමීන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ සවැත් නුවර. දවසක් පිණ්ඩපාතේ භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ඒක දැකපු රාහුල ස්වාමීන් වහන්සේත් මොකද කළේ? උදේ පාත්‍රය අරගෙන භාග්‍යතුන් වහන්සේගේ පිටුපසින් වැඩම කළා. වැඩම කරනකොට මේ භාග්‍යතුන් වහන්සේ ටික දුරක් ගිහිල්ලා කවුරු දිහාද බැලුවේ? රාහුල ස්වාමීන් වහන්සේ දිහා බැලුවා. බලලා මොකක් අහන්නේ නැද්ද? ඔයා සතුටින් ඉන්නවද? ගෙදර මතක් වෙනවද? නේද? මතකද ඔයාට එහෙම සාමාන්‍ය තාත්තා කෙනෙක් අහන්න දහන්නේ නැත්තේ? බඩගිනිද ඔයාට? එහෙම අහන්නේ නැද්ද? ඔයා පොඩිනේ මම පින්ඩපාතේ අරන් ඇවිල්ලා ඔයාට දෙන්නම්. එහෙම කියන්නේ නැද්ද? නෑ කිව්වා. මොකද්ද? පින්වත් රාහුල අතීතයට ගිය වර්තමානයේ තියෙන අනාගතේ හට නොගත් ඒ වගේම ඒ අතීත අනාගත කියන යම් රූපයක් ඇද්ද? ඒ වගේම තමන් කියලා හිතන යම් රූපයක් ඇද්ද? අනුන් කියලා හිතන යම් රූපයක් ඇද්ද? ඒ වගේම ගුරුසු රූපයක් ඇද්ද? සියුම් රූපයක්ද? ඊළඟ එක හීනෝ යම් රූපයක් ඇද්ද? ප්‍රණීතෝ යම් රූපයක් ඇද්ද? දුර තිබෙන රූපයක් ඇද්ද? මේ ළඟ තියෙන රූපයක් ඇද්ද? ඒ හැම රූපයක්ම මොකද්ද? මේ සියලු රූප මම නොවේ. මගේ නොවේ. ඊළඟට මට ඕන විදියට පවත්වන්න බෑ. මගේ ආත්මය නොවේ කියලා මොකද කරන්න කිව්වේ? දියුණු කරන ලද, ප්‍රගුණ කරන ලද ප්‍රඥාවෙන් ඒ අයුරින්ම ඇත්ත දැනගන්න, සත්‍ය අවබෝධයට එන්න මහන්සි ගන්න ඕනේ. ඒක කරගන්න ඕනේ කිව්වා. එතකොට එහෙනම් මේ වෙනකොට ඒ අවවාද ලැබුණකොට රාහුල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලාද නැද්ද? නෑ. අරහත්ත්වයටපත් වෙලා නෑ. හොඳයි කියලා රාහුල ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා රූපේ විතරමද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා ඇහුවා. සුගතයන් වහන්සේ රූපේ විතරක්ද ඔය විදිහට මම බලන්න ඕනේ කියලා ඇහුවා. පින්වත් රාහුල නෑ රූපේ විතරක් නෙවෙයි. ඔයා සැප විඳිනවා, දුක් විඳිනවා, උපේක්ෂාවන් විඳිනවා. ඒවත් ඒ විදිහට බලන්න කිව්වා.
විඳීම්. ඔය එක එක දේවල් හඳුනා ගන්නවා පින්වත් රාහුල. ඒවත් ඒ විදිහට බලන්නකෝ. කොහොමද? අතීත අනාගත පච්චුප්පන අජ්ජත්තං වා බහිත්තං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පුනිතං වා නේද? දුරං වා සම්තිකේවා. දුර ළඟ ඒ හැම වේදනාවක්ම සංඥාවක්ම බලන්න කිව්වා. ඒ වගේම චේතනාවත් සංස්කාරත් ඒ වගේම විඥානත් ඒ ඔක්කොම ඒ විඥානයත් ඒ විදිහට බලන්න කිව්වා. ඒ විදිහට අවබෝධ කරගන්න ඕනේ කිව්වා. කොහොමද? මේකක්වත් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ හරි සතුටටපත් වුණා. ඇයි එහෙම සතුටටපත් උනේ? හොයන්නේ දේනේ. හොයන්නේ අවබෝධය. අවබෝධය පිණිසයි හික්මෙන්නේ. නේද? ඇයි කලන මිතුරු ඇසුරේ කතා කරන්නේ මොකද්ද? දුක ගැන. සවැත් නුවරදී යනි ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා වෙන්නේ දුක ගැන, හට ගන්න විදිය. වාගතුන් වහන්සේ ධම්ම සභා මණ්ඩපයේදී දහම් දේශනකොට වටේ ඉඳලා අහගෙන ඉන්නේ මොනවද? මේ යථාර්ථය අවබෝධ කරගන්න කොහොමද කියන දේ. ඒ හින්දා හොයන්නේ උතුමන් වහන්සේලා මොනවද? ඒ අවබෝධයට උපකරණ දේ. ඒ හින්දා මේක මහා රසපානයක් ලැබුණා වගේ. මොකද කළේ? පින්ඩපාත යන්න ඇද්ද? එතන නවතින්න ඇද්ද? පින්ඩපාත ගියේ නෑ. හැමදාම බඩ පුරවනවා. අද මට ලැබුණු අමෘත දාණය ඒ භාග්‍යතුන් වහන්සේගේ මුව මඩලින් පිටවුණු සොඳුරු අවවාදයට අනුව මම හික්මෙන්ට පුරුදු වෙනවා කියලා මොකද කරේ? ගහක් යටට ගියා. ගහක් යටට වැඩම කරලා පළඟක් බැඳගත්තා මේ පුංචි රාහුල භද්‍රයන් වහන්සේ. ඊට පස්සේ ඉඳගෙන පළඟක් බැඳගෙන දැන් මොකද්ද පුරුදු වෙනව ඇත්තේ? අර අවවාදයට අනුව හික්මෙන්න පුරුදු වෙනවා. රූපය අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි, වෙනස් වෙනවා. එහෙනම් මගේ නොවේ, මම නොවේ. මට ඕන විදිහට පවත්වන්න බෑ කියලා මොකද කරන්නේ? හික්මෙනවා. රූපය අවබෝධ කරගන්න මහන්සි වෙනවා. ඔහොම කර කර ඉන්නකොට ඔය අතරෙම සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට දැක්ක කවුද? මේ පුංචි රාහුල ස්වාමීන් වහන්සේ. ඒත් රාහුල ස්වාමීන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ තමයි කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඊට පස්සේ කිව්වා පුංචි රාහුල ස්වාමීන් වහන්සේ භාවනා කරනව නේද? ආනාපාන සතිය වඩනවා වගේ. දැන් කයත් ඍජු කරගෙන හිටියේ. ඊට පස්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළා ඔව් රාහුල ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩන්න. ඒ විදිහට ආනාපාන සතිය වැඩුවොත් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා මොකද කළේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කළා. ඊට පස්සේ රාහුල සංසය මොකද කිව්වේ? සාරිපුත්ත මහසට පොඩ්ඩකට ඉස්සෙල්ලා මගේ සාස්ෘණ වහන්සේකින් මං ඉගෙන ගත්තේ පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් වඩන විදිය. දැන් ඒක මට කරන්න විදියක් නැහැ කියන්නේ නැද්ද? නෑ. නිහතමානීව පිළිගත්තා. කීකරුවේනේ. එකට එක කියන්න ගියේ නෑ. මොකද කළේ? එහෙමයි කියලා හවසාව භාග්‍යතුන් වහන්සේ ගාවට. ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොම වඩන ලද? කොහොම ප්‍රගුණ කරන ලද? ආනාපාන සතියද? මහත්ඵල මහානිසංස වෙන්නේ. කොයි විදිහට වැඩුවොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ හරි ලස්සන විදිහට ඒ අහපු ප්‍රශ්නෙට එන විදිහට ගැටෙන්නේ නැති විදිහට මේ රාහුල භද්‍රයන් වහන්සේට මොකද කරන්නේ? ලස්සන ධර්මයක් දේශනා කරනවා. කියනවා පින්වත් රාහුල මේ තමා කෙරෙහි පවතිනා වූ යම් මේ රූපයක් ඇද්ද? අනුන්ගේ සලකන යම් රූපයක් ඇද්ද? තමාගේ සලකන යම් ගුරුසුද තද බවට පැමිණි සතර මහා ධාතුන්ගෙන් හටගත් යමක් ඇද්ද? ඒ කියන්නේ තමන් ගාව. ඒකද ඇත්තටම අනුන්ගේ කියලා නෙමෙයි තියෙන්නේ. තමන්ගේ කියලා සලකන යම් කිසි ගුරුසු තද බවට පැද්දු මේ යම් ස්වභාවයක් ඇද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත් යම් දෙයක් ඇද්ද? ඒ කියන්නේ මොනවද? පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන් හැදිච්ච දේවල් නේ.
ඒ කියන්නේ මොනවද තියෙන්නේ? කෙස්. ඊළඟට ලොම්, නිය, දත්, සම, මස්, නහර වැල්. ඊළඟට ඇට, ඇට මිදුළු. ඊළඟ එකට වකුගඩු, හදවත. ඊළඟ එක අක්මාව. ඊළඟ එක බඩදිව, පෙනහලු. ඊට පස්සේ කුඩා බඩවැල්, මහා බඩවැල් නේද? ආමාශය, අසුචි, මේ හිස් මොළය. ඔය වගේ දේවල් තමයි පඨවි ධාතුව. ගුරුසු ස්වභාවයෙන් තියෙන දේවල්. මේ ශරීරේ තමාගේ කියලා තියෙන. ඔය වගේන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඉතින් ඕන් ඔය තියෙන සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් මේ තමාගේ කියලා යම් කෙනෙක් බලනවද? බුදුරණස් දේශනා කරනවා ආදී තමන් කෙරෙහි පවතිනා වූ තමාගේ සලකන යම් කිසි ගොරෝසු තද බවට පැමිණි සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් තමා තුළ ඇද්ද පින්වත් රාහුල මේට තමයි තමා තුළ තිබෙන පඨවි ධාතුව කියලා කියන්නේ. ওই ටිකට තමයි තමා තුළ තියෙන පඨවි ධාතුව කියලා කියන්නේ. තමා තුළ තිබෙනා වූ යම් පඨවි ධාතුවක් ඇද්ද? බාහිර තියෙන තමන්ගේ තියෙනවනම් ඒ පඨවි ධාතුවක් තියෙන්නේ ඔය වගේ දේවල්. ඒතර බාහිර දේවල් වල ඒ තියෙන්නේ ඔය ටිකමයි පඨවි ධාතුවක් ඇද්ද? බුදුරජාණන් ඒ ඔක්කොම පොළොව පස්සෙලන තද ගතියෙන් යුක්ත මොනවද? පඨවි ධාතුවයි. ඒ හින්දා ඒ පඨවි ධාතුව මම කියලා නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා දියුණු කරන ප්‍රඥාවෙන් ඒ අයුරින්ම අවබෝධ කරගන්න ඕනේ කියනවා. මොකද්ද කියන්නේ? මෙතන කියන්නේ පඨවි ධාතුව අවබෝධ කරගන්න කියනවා. ඒ විදිහට ඉක්මෙන්න කියනවා. දැන් පඨවි ධාතුව අවබෝධ කළොත් එයා මොකද කරන්නේ? පඨවි ධාතුවේ නිදහස් වෙනවා. අපි තාම පඨවි ධාතුව අවබෝධ කරලා නැති හින්දා මොකද කරන්නේ? ආයෙ ওই ටික ලැබෙනවා. ඇයි ඒ? ආදරේ කරන්නේ, ආස කරන්නේ, අල්ලගෙන ඉන්නේ මොකද්ද? කෙස් ටිකක්නේ. ලොන් ටිකක්නේ. නියපොතු ටිකක්නේ. නේද? දත් කෑලි ටිකක්නේ. ඒ ටික අල්ලගෙන ඉන්නේ. ඒකට මොකක් හරි වෙනකොට මොකද වෙන්නේ? බයයි. බය නැද්ද? බයයි. කෙස් වලට මොකක් හරි වෙනකොට ලොන් ටිකක් වැඩි නම් ඒක කපලයින් කරන්නේ නැද්ද? ඒතර මූණ කැතයි කියලා. එහෙමයි ජීවිතය. ඇයි අවබෝධය තුල පිහිටලා නැහැ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන ඒ වගේම පින්වත් රාහුල ප්‍රඥාවෙන් මේ ඒ විදිහට දියුණු කරන ප්‍රඥාවෙන් යථාර්ථය දැක්ක විට මොකද වෙන්නේ? පඨවි ධාතුව ගැන කලකිරීම ඇති වෙනවා කියනවා. කලකිරෙන්නේ ගැටිලාද? නෑ. අවබෝධයෙන් ඒක මේක මෙහෙම වගේ දෙයක් කියලා මොකද වෙන්නේ? අවබෝධයෙන් කලකිරෙනවා. පඨවි ධාතුව කෙරෙහි සිත බැස ගන්නවද උඩ? බැස ගන්නෑ. ඒ කෙරෙහි තියෙන ඇල්ම බැහැර වෙලා යනවා කියනවා. ඒ වගේම ඒ විදිහට පඨවි ධාතුව ගැන දියුණු කරන ලද ප්‍රඥාවෙන් දකින්න මහන්සි ගන්න ගමන් ඊළඟට මොකද්ද? ආපෝ ධාතුව. ඒ කියන්නේ මොනවද? සෙම, ඊළඟට සොටු, පිත, සැරව, ලේ, දහඩිය, තෙල් මන්ද, උරුණු තෙල් නේද? කෙල, සොටු, ඊට පස්සේ සඳ මිදුළු, මූත්‍රා කියන මේ දේවල් තමයි මේ ශරීරයේ වැగిරිලා යන දේවල් නේද? ඕන ඔය වැగిරිලා යන දේවලුත් තමා කියලා යම් සලකනවද? යම් දෙයක් ඇද්ද? වැగిරීමට පැත්තන දෙයක් ඇද්ද? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් ඇද්ද? පින්වත් රාහුල මේට කියන්නේ තමා තුළ පවතින දේ කියලා. ඔය තමා තුළ පවතින ආපෝ ධාතුවක් ඇද්ද? බාහිරින් තියෙන යම් ආපෝ ධාතුවක් ඇද්ද? ඒ ඔක්කොම මොකක්ද? ආපෝ ධාතුවමයි. තමන් තුළ වෙන එකක් ආපෝ ධාතුව බාහිරින් ඒව වෙන දේවල් නෙවෙයි. ඒකත් එච්චරමයි. ඒ හින්දා මේ ආපෝ ධාතුව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා දියුණු කරන ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියන එක. ඊළඟට ඒ විදිහට ප්‍රඥාවෙන් දියුණු කරලා ප්‍රඥාව දියුණු කරලා ඒක ඇත්ත දැක්කොත් එතකොට ආපෝ ධාතුව කෙරෙහි කලකිරීම ඇති වෙනවා කියනවා. එතකොට ඒ ආපෝ ධාතුව කෙරෙහි ඇල්ම බැහැර වෙලා යනවා කියනවා. සිත පිහිටන්නේ නැහැ කියනවා. ඒ කෙරෙහි යම් ඇල්මක් තියෙනවනම් ඒ සිත ඒක පිහිටන්නේ නැහැ කියනවා. ඇල්ම නැති වෙලා යනවා කියනවා.
පින්වත් රාහුල ඒ වගේම ඔයා තේජෝ ධාතු ගැන තොහොම බලන්න. ඒ කියන්නේ මොකද්ද? ඔව් රස්නි ස්වභාවයක් තියෙනවා. මේ අපි ගන්න ආහාර ඔව් දිරවන්න අවශ්‍ය රස්නයක් තියෙනවා. උණුසුමක් තියෙනවා. ඔව් ඊට පස්සේ කය දිරා යන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ කය දැවී යයිද යම් තේජෝ ධාතුවකින් අර අපි ආහාර පාන ගන්න දේවල් දිරවන ස්වභාවයක් ඇද්ද? ඒ ඔක්කොම තේජෝ ධාතුව. එතකොට තමන් තුළ යම් තේජෝ ධාතුවක් ඇද්ද? බාහිර යම් තේජෝ ධාතුව. ඒ ඔක්කොම ඒ දෙක ඔක්කොම එකයි. තේරුණාද? ඒ තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා අවබෝධ කරගන්න කියනවා. ප්‍රගුණ කරන්න කියනවා. ඒකට මහන්සි ගන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කළොත් තේජෝ ධාතුව කෙරෙහි තියෙන ඇල්ම බැහැර වෙලා යනවා කියනවා. ඒ වගේම වායෝ ධාතුව කියන්නේ මොකද්ද? පින්වත් රාහුල වායෝ ධාතුව කියන්නේ මොකද්ද? තමා තුළ තියෙන වායෝ ධාතුව. බාහිරත් තියෙනවා වායෝ ධාතුව. වායෝ ධාතුව කියලා කියන්නේ මොකද්ද? ඔව් මේ තමන් තුළ මේ තියෙන උඩ අතට එන වායුවක් තියෙනවා. යට අතට යනවා. ආස්වාස ප්‍රාස්වාස කරනවා. මේ හිස් අවකාශයේ තියෙන වම් වාතයක් තියෙනවා. ආහාර වැල් ඇතුලේ වාතය තියෙනවා. මේ ඔක්කොම මොනවද? වායෝ ධාතුව. ඒ වායෝ ධාතුව ඔව් තමන් කියලා තමාගේ වායෝ ධාතුවත් අනුන්ගේ වායෝ ධාතුවත් ඔක්කොම එකයි. ඒ හින්දා ඒ වායෝ ධාතුව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒ අවබෝධය ඇති කරගන්න. ඔව් මහන්සි ගන්න. ඒක අවබෝධ කරගන්න ඕනේ කියනවා. ඒ විදිහට දියුණු කරන ලද ප්‍රඥාවෙන් දකිනකොට එයාට වායෝ ධාතුව කෙරෙහි තියෙන ඇල්ම නැති වෙලා යනවා කියනවා. ඒ කෙරෙහි සිත පිහිටන්නේ නැහැ. ඒ ඇල්ම බැහැරලා යනවා කියනවා. දැන් මේ කියනකොට මොකද්ද? නේ අපිට අයිති නැති දෙයක් වගේ අපි නේද? ඒ වායෝ ධාතුව කියනකොට අපි ගාව නැහැනේ කියයිද? නමුත් අල්ලන් ඉන්නේ මොනවද? ඒ ටික සතර මහා ධාතු. මේ භාග්‍යතුන් වහන්සේ ඒකයි මං කිව්වේ. මූලා මේ විදිහට අපිට විස්තර කරලා මනමින් කියලා දෙනකම් නේද? අපිට අයිති නැති දෙයක් බාහිර තියෙන දෙයක් වගේ තමයි අපිට තේරෙන්නේ, වැටහෙන්නේ. නමුත් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ හැම අවබෝධයෙන් ඉන්නකම් මොකද වෙන්නේ? මේ පඨවි ධාතුවේ නිදහස් වීමක් නැහැ. වායු ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, ආපෝ ධාතුවෙන් නිදහස් වීමක් නැහැ. ඒ නිදහස් වෙන්නේ නැති ඉන්න රූපේ නිදහස් වීමකුත් නැහැ. රූපේ නිදහස් වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වීම නැහැ. දැන් ගොඩක් අය රූපෙට කැමති, දුකට අකමැති. හැබැයි රූපෙට කැමතුණා කියන්නේ මොකද කැමති තියෙන්නේ? දුකටයි. සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ. මොකද්ද කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ පහම දුකක් කියනවා. රූපයයි මොකටද? දුකට. දැන් තේරෙනව නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාහුල ආකාශ ධාතුව කියන්නේ මොකද්ද? ආකාශ ධාතුව කියන්නේ මොකද්ද? ආකාශ ධාතුව තමන්ගාවක් තියෙනවා. ඊළඟට බාහිරත් තියෙනවා. දැන් ආකාශ ධාතුව කියනකොට ආකාශය කියලා හිතේ. නේ? දැන් ඒක තමන් තුළ තියෙනවා කියලා මේ මෙහෙම පෙන්නලා දෙනකම් තේරෙන්නේ නැහැ. මොකද්ද බුදුරණස් දේශනා කරනවා? තමන් තුළ තිබෙනා වූ ආකාශ ධාතුව මොකද්ද? තමා තුළ තිබෙනා වූ තමාගේ සලකන අවකාශයක්. යමක් සඳහා තියෙන ඉඩ කඩට තමයි අවකාශය කියන්නේ. ඒ කියන්නේ දැන් තියෙන මේ නාස් සිදුරු දෙකේ පොඩි ඉඩක් තියෙනවා. එහෙනම් ඇඟිල්ල ගහන්න මේව කරන්නේ නේ. අයින් කරලා අවකාශය. ඒක කන් සිදුරු වල තියෙනවා. අවකාශය. ඊළඟට බුදුරණස් දේශනා කරන සතර මහා ධාතුන්ගෙන් සකස් වූ බවක් ඇද්ද? ඒ කියන්නේ කන් සිදුර, නාස් සිදුර, මුඛ ద్వාරය, කන බොන දේවල් අපි කරනකොට ඒවා රැඳෙන්න යම් අවකාශයක් තියෙනවා මේ ශරීරේ. ආන්නේ ඔක්කොම මොකද්ද? ආකාශ ධාතුව. තමා තුළ තියෙන්නේ ඒකමයි. අනුන් තුළ තියෙන්නේ ඒකමයි. ඒ ඔක්කොම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා මොකද්ද? එහෙම දකින්න, එහෙම අවබෝධය ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. අවබෝධ කරගත යුතුයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඔක්කොම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා දකින්න දියුණු කරන ලද ප්‍රඥාවෙන් යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් රාහුල ඔය විදිහට හික්මෙන්න, ඔය විදිහට හික්මෙන්න, ඔය විදිහට හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියනවා. මොකද්ද? පින්වත් රාහුල පොළොව වගේ සමාන වීමට භාවනා කරන්න.
ඊළඟට ඒවා විස්තර කර දෙනවා. ඉස්සලාම කරේ පඨවි ධාතුවනේ. ඒ කියන්නේ තද දේවල්. එහෙනම් පොළොව වගේ සමාන විදිහට හිතන්න. පොළොව වගේ සිතක් ඇති කරගන්න භාවනා කරන්න කියනවා. එහෙම කියන්නේ පින්වත් රාහුල පොළොවට සමාන වෙන්න මම කියන්නේ මොකක්ද? ඒකේ පොළොව මනාප දේවලුත් දානවා පොළොවට. ආමනාප දේවලුත් දානවා. නමුත් ඒ ස්පර්ශය නිසා පොළොව කම්පා වෙන්නේ නැහැ. මොනවද දැම්මත් පොළොව කම්පා වෙන්නේ නැහැ. ඒ විදිහට ඔබත් පොළොව වගේ සමාන සිතක් ඇති කරගත්තොත් අමනාප වූ උපන් මනාප වූ දෙයට ඔබේ සිත යට කරගෙන යන්නේ නැහැ කියනවා. ඇයි? එයා කොහොම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අවබෝධයෙන්ම තමයි පඨවි ධාතුව තුල එයා වාසය කරන්නේ. දැන් පොළොවට දානවා සෙම, ඊට කෙල, සැරව, මූත්‍රා ඔක්කොම දානවා. පොළොව කම්පා වෙනවද? මට දානවා කියලා කෑ ගහනවද? ජරාව දානවා කියලා. නෑනේ. අපිනේ බෝඩ් ගහන මෙතනට දාන්න එපා කියලා. පොළොව කම්පා වෙන්නේ නෑ. ඒක පොළොව වගේ සිතක් ඇති කරගන්න කියනවා අපිට. භාග්‍යතුන් වහන්සේ. එහෙම ඇති කරගත්තොත් පොළොවට සමාන ගතිගුණ වලට මේ ගතිගුණ වලින් යුතු සිතක් ඇති කරගත්තොත් එහෙම භාවනා කරනකොට ප්‍රිය දේවල් අපිට ලැබුණත් අමනාප දේවල් අපේ ජීවිතයට ලැබුණත් මොන ස්පර්ශය ලැබුණත් ඔබේ හිත යට කරගෙන යන්නේ නැහැ එතකොට කියනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ අර එක දවසක් සංචාර මේ චාරිකාවේ වඩිද්දී එක ස්වාමීන් වහන්සේ නමක් ඇඟේ පෙල්ලගෙන ගියා කියලා අබුතෙන් චෝදනා කළා. ඊට සිංහනාදයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතත් පොළොව වගේ. ඇයි පොළොව වගේ සිත මේ පඨවි ධාතු මනවින් අවබෝධ කළා. කාය යථා ස්වභාවය මනවින් අවබෝධ කළා. කායගත සතිය තුල සිත පිහිටලා ඉන්නේ හැම වෙලෙම. දැන් තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම රාහුල ජලය වගේ සමාන වෙන්න භාවනා කරන්න කියනවා. මොකද්ද කියන්නේ? ජලය වගේ වෙන්න භාවනා කරන්න කියනවා. ඒ පින්වත් රාහුල ජලය වගේ සමාන වීම ඇති කරගෙන ඔබ භාවනාව කරනවා නම් භාවනා වඩනවා නම් උපන්න මනාප දේවල් අමනාප ස්පර්ශයන් ඒ ඔක්කොම මොකද්ද? ඒ කිසිවකකින් ඔයාගේ හිත යට කරගෙන යන්නේ නැහැ කියනවා. දැන් සාමාන්‍ය ස්වභාවය තමයි මොකද්ද? රස කෑමක් දෙනකොට හෙටත් ගන්නවා කියලා හිතෙනවා. මනාප දෙයට සිත යට වුණා. ඊළඟ එකට බත් ටික ලුණු ටිකක් වැඩි වුණොත් මොකද කරන්නේ? පිංගම් කුඩින් යන්නේ නැද ගෙදර? ඇයි? ආමනාප දෙයට සිත යට වෙලා. එතකොට ජලය වගේද? නෑ. ජලය වගේ හිතන්න භාග්‍යතුන් හසේ දේශනා කරනවා. එහෙම වඩන්න ඕනේ සිත. මේ සතර මහා ධාතු මේ වගේ ස්වභාවයෙන් යුක්තයි. කියලා වඩන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම ඔයා ගින්න වගේ සමාන වෙන්න භාවනා කරන්න කියනවා. රාහුල එහෙම භාවනා කරනකොට මනාප අමනාප දේවල් වලින් ඔයාගේ සිත යට කරගෙන යන්නේ නැහැ කියනවා. ඇයි ගින්නට වෙන් කර දානවද? මේවා හොඳ දේවල්, මේවා නරක දේවල් කියලා. නෑ ඔක්කොම ගෙදර තියෙන ඔක්කොම ලට්ට පොට්ට ටික දාන්නේ නැද්ද? දානවා. ගින්න කියනවාද ඕවා මං ගන්නෑ කියලා? නෑ ඔක්කොම ගන්නවා. ඔක්කොම මෙච්චර. ඒ වගේ ගින්න වගේ සමාන වෙන්න. ඒ වගේ ගතිගුණ ඇති සිතක් ඇති කරගන්න කියනවා. එතකොට මනාපදෙන් අමනාපදෙන් හිත යට කරගෙන යන්නේ නැහැ කියනවා. දැන් තේරුණාද? එතකොට එහෙම තමයි සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත සිතක අසිරියයි මේ කියන්නේ. ඒ වගේම කියනවා රාහුල සුළඟ වගේ සමාන වෙන්න භාවනා කරන්න කියනවා. සුළඟට මනාප දේවල් හරහත් යනවා. දාඩිය ගඳ තියෙන ශරීරවලුත් යනවා. සෙන් ගහලා තියෙන ශරීර වලුත් හුළඟ යනවා. නේද? ඒව කියලා බැහැර කර යනවද? නෑ. ඔක්කොම සුළඟ ගන්නවා. නේ? ඒ වගේ සමාන වෙන්න. ඒ වගේ ගතිගුණ වලින් යුක්ත සිතක් ඇති කරගන්න භාවනා කරන්න කියනවා. එතකොට ඔයාගේ හිත මනාප දෙයින් අමනාප දෙයින් යට කරගෙන යන්නේ නැහැ කියනවා. යට කරගෙන ගියේ නැත්නම් මොකද වෙන්නේ? ඇලෙන්නේ නැහැ. ගැටෙන්නෙත් නැහැ. මුලා වෙන්නේ නැහැ. ඇයි? පොළොව වගේ හිතන්නේ. පොළොව වගේ හිතුවේ කොහොමද? මම පොළොව වගේ ඉන්නවා කියලාද? නෑ. පඨවි ධාතුවේ ඇත්ත අවබෝධ කරගෙන ඉන්නවා. වායෝ ධාතුවේ ස්වභාවය
තේජෝ ධාතුවේ ස්වභාවය, ආපෝ ධාතුවේ ස්වභාවය අවබෝධ කරගෙන ඉන්නවා. කොහොමද? දියුණු කරව ප්‍රඥාවෙන්. මොකට අනුවද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධයට අනුව දේශනා කළ ධර්මයේ. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් රාහුල ආකාශ වගේ සමාන වීමට භාවනා කරන්න. පින්වත් රාහුල ආකාශ වගේ සමාන වෙන්න භාවනා කරනකොට සිත මනාව පමනාප දේවල් කොච්චර ස්පර්ශ ලැබුණත් ඒ වගේම ඔයාගේ හිත යට කරගෙන යන්නේ නැහැ කියනවා. එහෙම යට කරගෙන යන්නේ නැහැ කියනවා. එතකොට එහෙම ඉන්නකොට ඔයාට සතුටින් ඉන්න පුළුවන්. උපන් මනාපමනාප ස්පර්ශයන්ට යට නොවි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා පින්වත් රාහුල ඕන ඔය විදිහට දියුණු කරන ගමන් මෛත්‍රී භාවනාව දියුණු කරන්න කියනවා. දැන් ආනාපාන සතිය ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සලාම කියලා දුන්නේ මොකක් ගැනද? ධාතු මනසිකාරය තමයි අපි ඉගෙන ගත්තේ. ධාතු මනසිකාරය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයන්ගේ ස්වභාවය විමසන එකනේ. එතකොට ආනාපාන සතිය යහුවේ කියලා දුන්නේ මොකද්ද? ධාතු මනසිකාරය. ඇයි ඒ? එතකොට රාහුල් ස්වාමීන් වහන්සේට වැඩෙන්නේ සමහරක් වෙලාවට ඒ විදිහට. ඇයි භාගතුන් වහන්සේ දන්නවා බුදු ඇසින් දකින්න මොකද්ද? බුදු ඇසින් දකින්න ඉන්ද්‍රිය පරෝපරහත ඥාණයෙන් රාහුල් ස්වාමීන් වහන්සේට අවශ්‍යද මේක කියලා. ඒක තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. කුසල වඩන්න තියෙන හැකියාවන් අයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඒ සතර මහා ධාතුන් ගැන කියලා දීලා. සතර මහා ධාතුන්ගේ ඇත්ත ස්වභාවය කියලා දීලා. ඒවට උදාහරණ කියලා දීලා. ඒ වගේ සිතක් ඇති කරගන්න කියලා එහෙම කියනවා. මෛත්‍රී භාවනාව රාහුල හොඳට පුරුදු කරගන්න. රාහුල මෛත්‍රී භාවනාව වඩද්දී ඔයාගේ හිතේ තියෙන තරහක් ඇද්ද? ද්වේෂයක් ඇද්ද? ඒ තරහ ප්‍රහීන වෙලා යනවා කියනවා. දැන් මෙයාට තරහ එනවද මේ පිමුතුන්ට නැද්ද? කොහොමද තරහ බැහැර කරන්නේ එහෙනම්? මෛත්‍රිය පුරුදු කිරීම. මෛත්‍රී භාවනාව ආකාර කීයද? දෙකකින් දිනු කරන්න පුළුවන්. ඒක තමයි අපමාන චේතෝ විමුක්තිය. ඊළඟ එක මහග්ගත චේතෝ විමුක්තිය. නේද? මේ මහග්ගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ දැන් අපි මෙතන ඉන්නවනම් මේ පොඩි කාමරය ඇතුලේ ඉන්නනේ මේ රෙකෝඩ් කරන රූම් එකේ. එතකොට ඊට පස්සේ මේ අපි ඉන්නේ අසුපුවේ. ඒ අසුපුවට. ඊට පස්සේ ගමට. ඊට පස්සේ නගරයට. ඊට පස්සේ පළාතට. ඊට පස්සේ රටට. ඊට පස්සේ ලෝකෙට. සියලු ලෝකවලට. අන්න ප්‍රමාණ මේ මහග්ගත වශයෙන් ටික ටික වැඩි කරනවා. ඊළඟට අපමාන චේතෝ විමුක්තිය කියලා කියන්නේ උතුරු දිශාව. නැගෙනහිර, බටහිර, උතුර මේ සතර දිශාවන්ට. ඒ සතර අනු දිශාවන්ට. උඩ යට හැම දිශාවකටම එයා මේ සිත පතුරනවා. දැන් අපමාන චේතෝ විමුක්තිය කියන්නේ. එහෙම කරාදී තමයි කොහොමද? කවුද? තරහකාරයෝ නැති වෙන්නේ. නේද? තරහ සිත් නැති වෙන්නේ. සියලු දෙනාටම එකම පුතෙක්ගේ අම්මා කෙනෙක් වගේ හැම දෙනා කෙරෙහිම ආදරයෙන් සෙනෙහසින් බලන්න පුළුවන් කමක් ඇති වෙන්නේ මෛත්‍රී සිත ප්‍රගුණ කළොත්. දැන් තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම ඔබ මේ කරුණා භාවනාව පුරුදු කරන්න. අනිත් අයගේ දුකට අකමැත්ත. අනිත් අයගේ දුක දැකලා හද කම්පා වෙන ස්වභාවය. ඒකට තමයි කරුණාව කියලා කියන්නේ. ආන්නේ කරුණාව ඔයා හොඳට පුරුදු කරන්න කියනවා. එහෙම කරුණාව වඩද්දී අනිත් අයට හිංසාකාරී සිතුවිලි එනවනම් හිංසා කරන ස්වභාවයක් ඇත්නම් සිතින් කයින් වචනේ ඒක දුර වෙනවා කියනවා. දැන් හිතන්න පුළුවන් මේ කරුණාව අනිත් අයට දුක් දෙන්නේ ගහලා ඊට පස්සේ බැනලා කියලා සිත් නේද? එතකොට බයිනකොට අනිත් අයට සිතට පීඩා ඇති වෙන දේවල් කරනකොට කියනකොට අනිත් අය දුකටපත් වෙනවා. ඒවා හිංසා සහගතයි. ඒ හිංසා සහගත සිතුවිලි බැහැර කරන්නේ කොහොමද? කරුණාව පුරුදු කරලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට ඒ වගේම ඔබ මුදිතා භාවනාවත් පුරුදු කරන්න කියනවා. මුදිතා භාවනාව පුරුදු කරද්දී වඩද්දී ඔයාට යම් අර්ථයක් තියෙනවා. අර්ථය කියන්නේ මොකක්ද? අර්ථය කියන්නේ දැන් අද අපි පුරුදු වුණානේ ධාතු මනසිකාරය නේ? ඔය ධාතු මනසිකාරය මොකක් කරන්න ඕනේ කියලාද කිව්වේ බුදුරජාණන් වහන්සේ? ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරනකොට තමයි පඨවි ධාතුව ගැන එහෙම බලනකොට තමයි පොළොවට සමාන සිතක් ඇති වෙන්නේ.
හිත පොළොව වගේ කියලා නෙවෙයි. නේද? මේ කෙස් හරියට ඔව් ගහක කොළයක් වගේ. මේ ගස්වල කොළ හැදෙනවා. කොළ හැදිලා ලා දලු තියෙනවා. ඊට පස්සේ කොළ පාට වෙනවා. ඊට පස්සේ කහ පාට වෙනවා. ටික එකපාර වෙනවද? කාලය යන කහ වෙලා ඒක ගහෙන් පොඩි හුලඟක් ආවත් වැටලා බිමට වැටෙනවා. වැටුණට පස්සේ කැත වෙන හින්දා අතු ගාලා දානවා. ගහේ තියෙනට ඒක ආදරය කරාද ඒ ගහේ කොළ වලට නැද්ද? ආස කළා. අතු ගාලා දාපුවාම අතු ගාලත් ගෙදර තියෙන නරකම තැනට දානවා. කොහෙටද? කුණු ගොඩට. දාපුවාම දන්නේ නැතු කාලයක් යනකොට මොකද වෙලා තියන්නේ ඒක? පොළවට එකතු වෙලා පස්සල වෙලා. මේ අපි ආදරය කරන කෙස් වලටත් ওই ටිකම තමයි. කෙස් තියෙනවා, දික් වෙනවා. කාලයක් යනකොට දන්නේම නැතු මොකද වෙන්නේ? සුදු වෙනවා. සුදු වුණාම ඉස්සර කෙස් එකක් ගියා නම් පීරණුකට පනාවෙන් දැන් 10 12 ගැලවිලා එනවා. එහෙම වෙන්නේ නැද්ද? ඇත්ත මේ. ඒවා බිමට දාලා ලස්සනයි කියලා අර සැලුන් එකේ තිය බලපු විදිහටම බලනවද? නෑ. අපිරියා කරලා මොකද කරන්නේ? අතු ගාලා කුණුකට දානවා. ටික කාලයක් යනකොට ඒ කෙස් මට එදා අයින් කරපු කෙස් ගන්න ඕනේ කියලා ගන්න පුළුවන්ද? පස් වෙලා එතකොට. ආනේ විදිහට පටවි ධාතුව ගැන විමසනකොට තමයි එයා මේක ඇත්ත ස්වභාවය දාගෙන මේකේ කලකිරෙන්නේ. තේරුණාද? ඒ විදිහට භාවනා කරන්න, සිත දියුණු කරන්න, හිත පිහිටන්නේ. කුසල් වඩන්න කැමැත්ත නැහැ. එක්ක නිදා ගන්න හිතෙනවා. එක්ක ටීවී බලන්න හිතෙනවා. එක්ක අල්ලපු ගෙදරට ගිහිල්ලා අනුන්ගේ දේවල් ටික කතා කරගෙන හිටින්නවා. එක්ක shopping යන්න හිතෙනවා. ඔය මොකක් හරි හිතකට ඇවිල්ලා ඔවත් එක්ක ඉන්නවා. අර ධර්මයේ පුරුදු කරගන්න සිත පිහිටන්නේ අකමැති. කැමති නැහැ. කුසල් වඩන්න රතිය නැහැ. කුසල වඩන්න රතිය නැත්තම් තියෙන්නේ මොකද්ද? ආරතිය. ආරතිය නැති වෙනවා කියනවා මොකක් කරනකොටද? මුදිතාව. මුදිතා භාවනාව කරන්නේ කොහොමද? ඔව් මම ආයුෂයෙන් වැඩෙනවා, වර්ණයෙන් වැඩෙනවා, සැපයෙන් බලයෙන් වැඩෙනවා, කීර්තියෙන් ප්‍රඥාවෙන් යසසින් වැඩෙනවා. ඒ වගේම අනිත් අයත් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. කීර්තියෙන් යසසින් වැඩෙත්වා. සීලයෙන් දියුණුවෙත්වා අනිත් අය. ඒ වගේම ශ්‍රද්ධාවෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් අනිත් අය දියුණුවෙත්වා කියලා පුරුදු කරනවා. එහෙම කරනකොට අරතිය බැහැරලා යනවා කියනවා. දැන් තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් රාහුල ඊළඟට ඔබ උපේක්ෂා භාවනාව පුරුදු කරන්න කියනවා. උපේක්ෂා භාවනාව පුරුදු කරනකොට පින්වත් රාහුල උපේක්ෂා භාවනාව වඩද්දී ඒකේ ප්‍රතිඵලයක් හැටියට පටිඝය නැති වෙනවා කියනවා. පටිඝය කියන්නේ ගැටෙන ස්වභාවය. නිතරම ගැටෙන ස්වභාවයක් ඇති වෙනකොට ඒ ගැටෙන ස්වභාවය නැති වෙලා යනවා කියනවා කෙනෙකුගේ හිතෙන් උපේක්ෂාව වඩද්දී. උපේක්ෂාව කියන්නේ මෙයා ඔය වචන මට කිව්වට ඒක ඒ වචන වලින් රැස්වෙන කර්මය අරන් යන්නේ එයාමයි කියලා බලනවා. දැන් බයින්න පුළුවන් අපිට. බයිනකොට ඔය බයින වචන අරන් යන්නේ එයාමයි. අපි ලාමක කොට වචන කියලා අනිත් අය අපිව රවට්ටන්න පුළුවන් ලාමක වචන වලින්. ඒ වචන කියලා රැවැට්ටීම නිසා ඇතිවෙන අකුසල කර්ම දායද අරන් යන්නේ කවුද? එයාමයි. එහෙම කියලා හිතනවා. එහෙම කියනකොට එයාත් ඒක ගැටෙන ස්වභාවය නැති වෙලා යනවා. මේක වෙන්නේ මොකක් නින්දාද? උපේක්ෂාව නිසා. දැන් ඒක හොඳට අපි තේරුම් ගන්නවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් රාහුල ඊළඟට ඔබ අසුභයත් වඩන්න ඕනේ කියනවා. මොකද්ද? අසුභය වඩන්න ඕනේ කියනවා. අසුභය කියන්නේ අර ධාතු මානසිකාරය වගේ මේ කෙස්ලොම් ආදී ඒ අපේ ශරීරයේ තියෙන කොටස් වල තියෙන අසුභ ස්වභාවය, පිළිකුල් ස්වභාවය බලන්න ඕනේ. ඒ බලද්දී මේ රාගයක් ඇත්නම් ඒ රාගය බැහැර වෙලා යනවා කියනවා. දුර වෙලා යනවා කියනවා. අපි රාගය බැහැර කරන්න ඕනේද පවත්වන්න ඕනේද? බැහැර කරන්න ඕනේ. ඇයි ඒ රාග බැහැර කරන්න ඕනේ? රාගය තිබ්බොත් ආය උපදිනවා. දෙවි කෙනෙක් එක දවසක් අහලා අහනවා, ඇවිල්ලා භාගතුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ නොමග කියලා කියන්නේ මොකක්ද කියලා. නොමග කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා නොමග කියලා කියන්නේ රාගයට කියන නමක් කියනවා. යම් රාග සිතුවිල්ලකට යට වෙලා ඉන්නවනම් රාගය ඔස්සේ කල්පනා කරනවා, රාගයට යට වුණු සිතින් වාසය කරනවා නම් එතන තියෙන්නේ නොමගක්. නොමගින්
සැපක් ලැබෙයිද දුකක් ලැබෙයිද? හොඳ පාරක් තියෙනවා. හොඳ පාරක් පිරිසුදු පේනවා ඉස්සරහා. ඒ පේන පාරේ යන්නේ නැතුව වෙන පාරක යනවා. කියප පාරේ නැතුව. ඒ පාරේ යනකොට කටු හම්බෙනවා, වලවල් හම්බෙනවා. දැන් පාරේ යනවා. සැපසේයිද දුකසේයිද? දුකේම යනවා. අයර සොඳුරු මාවත තොරගත්තේ නැති හින්දා. ඒ වගේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් තොරව වෙන මගක යනවා නම් නොමග කියලා කියන්නේ රාගයට කියන නමක් කියනවා. නොමගමයි එතකොට යන්නේ. මාර්ගය යන්නේ. මාර්ගය යන්නේ. ඒ මාර්ගයේ යන්නේ නැති හින්දා යට කවදාවත් සැපයක් උදා වෙන්නේ නැහැ. හැම වෙලේම තප්පරෙන් තප්පරේ උරුම වෙන්නේ දුකමයි. ද රාගය කියන්නේ නොමගට කියන නමක්. නොමග කියලා කියන්නේ රාගයට කියන නමක් කියනවා. ඒක රාගය එහෙනම් බැහැර කරන්න ඕනේ. ඒක කොහොමද නැති වෙන්නේ? ඉබේ නැති වෙනවද? නෑ. මේ කය ඇත්ත ස්වභාවය, පිළිකුල් ස්වභාවය නිතර සිහි කරන්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණනි, පින්වත් රාහුල ඔබ ඒ වගේම අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අර රූප වේදනා සංඥා සංකාර විඥානවලත් ඇස කන නාසය දිව කය මනස මේ ඔක්කොම මොන වගේද? අනිත්‍ය වශයෙන් බලලා ඒ අනිත්‍ය සංඥාව වඩන්න කියනවා. එහෙම අනිත්‍ය සංඥාව වඩද්දී යම් අස්මිමාන්නයක් ඇද්ද? තමන්ගේ ප්‍රතිරූපයට ඉඩ දෙන තැනක් ඇද්ද? මම කියලා ඉස්සරහට දාන ස්වභාවයක් ඇද්ද? ඒක මොකද වෙන්නේ? බැහැර වෙලා යනවා කියනවා. ඒක ප්‍රහීන වෙලා යනවා කියනවා. එතකොට මාන්නේ අස්මිමාන්නේ බැහැර වෙන්නේ කොහොම කරොත්ද? අනිත්‍ය හොඳට වැඩුවොත්. නැතුව නිකන් නැති වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ එතන ලස්සනට භාවනාවන් 6ක් කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරන පින්වත් රාහුල ආනාපානසති වඩන්න. ඔන්න දැන් අන්තිමේටම 12 වෙනි වෙලාවේ තමයි 12 වෙනි භාවනා හරියට අන්තිමේට මේ කියන්නේ ආනාපානසති වඩන්න කියනවා. ආනාපානසතිය වැඩුවොත් කොහොම වැඩුවොත්ද මහත්ඵල මාර්ග සංසිඳන්නේ කියලා කියලා දෙනවා. පින්වත් රාහුල කොහොමද ආනාපානසතිය වඩන්නේ? ඔන්න සෙනසුනකට හරි රුක්ක මූලයකට හරි යනවා. ගිහිල්ලා මෙයා කය ඍජු කරගෙන ඉඳ ගන්නවා පළඟක් බැඳගෙන. බැඳගෙන සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා. සිහියෙන් යුක්තව හුස්ම හෙලනවා. ආනාපානසති කියන්නේ හුස්ම රැල්ලට සිහිය පිහිටවන එක. ඒක තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. ආනේ විදිහට හුස්ම ගන්නකොට සිහියෙන් හුස්ම ගන්නකොට මම දැන් හුස්ම ගන්නේ කෙටියෙන්. මම දැන් හුස්ම ගන්නේ දීර්ඝව කියලා දැනගන්නවා. දැන් එතකොට දීර්ඝ හුස්ම ගන්නව දැනගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කෙටියෙන් හුස්ම ගන්නව දැනගන්න පුළුවන් වෙන්නේ කාටද? ඔව් සිහියෙන් යුක්තව වාසය කරන කෙනාට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට එහෙම දැනගත්තාම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් කෙටියෙන් ආස්වාස කරනවා කෙටියෙන් ප්‍රාස්වාස කරනවා දැනගන්න මේ කියලා හික්පෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ආස්වාස ප්‍රාස්වාස නම් කාය සංස්කාර සංසිඳෙමින්. කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසනේ. ඒ කාය සංස්කාර සංසිඳෙමින් මම දැන් මේ හුස්ම ගන්නෙ. හුස්ම හෙලන්නේ කියලා දැනගන්නේ මේ හික්මෙනවා කියනවා. ආන්නේ විදියට හික්මෙන්න කියනවා. එතකොට යම් යාට ප්‍රීතියක් ඇති වෙනවා. ඒ නිසා මුළු කයම දැන් සංසිඳිලා. ආන්නේ ප්‍රීතිය ඇති වෙනකොට එයා ඒක අතාරින්නේ නෑ භාවනාව. ආන්නේ විදිහට මිදගෙන ප්‍රීතිය ප්‍රකට කරමින් දැන් මං ප්‍රීතියෙන් යුක්තවයි මම මේ දැන් ආස්වාස කරන්නේ. මං ප්‍රාස්වාස කරන්නේ කියලා හික්මෙනවා. එතකොට දැන් ප්‍රීතියත් එක්ක ධනි සමාරෝ ටික නෑ. ඊටසේ කය රෙදෙන ස්වභාවය. ඒවනේ කය සැහැල්ලුයි. පස්සද්ධියට ඇවිල්ලා. ඒ පස්සද්ධියෙන් යුක්තව ඉන්නකොට යාට මොකක්ද ඇති වෙන්නේ? සැපය ඇති වෙනවා. එතකොට ඒ සැපයෙන් යුක්තව සැප සහගත ලෙස දැන් මම මේ ආස්වාස කරන්නේ සැපේ විඳිමින් කියලා එයා ආස්වාස කරනවා. ප්‍රාස්වාස කරනවා. දැන් ඒක හුස්ම රැල්ල අතහැරලාද එතකොට? නෑ. ඒකට මේ සැප වේදනාව හඳුනා ගන්නවා. ඒ කියන්නේ ඔව් මේ එයා ඒක දැනගන්නකොට
එයා කොතනද ඉන්නේ? චිත්ත සංස්කාර. හඳුනා ගන්නවා. එතකොට චිත්ත සංස්කාර කියලා කියන්නේ සංඥා වේදනා. මේක දැනගනිමින් වාසය කරනවා. චිත්ත සංස්කාර සංසිඳුවමින් ආස්වාස කරනවා. චිත්ත සංස්කාර දැනගනිමින් සංසිඳුවමින් මම දැන් ප්‍රාසාස කරනවා කියලා දැනගනිමින් හික්මෙනවා. සංසිඳුවමින් මං ඉන්නේ කියලා හික්මෙනවා. දැන් තේරෙනව නේද? දැන් මේවා ගොඩාක් දුරට ගිය කෙනෙක් ඒවා මේ භාවනාව ආනාපානසතිය දියුණු කරන කෙනෙක්. ඊට පස්සේ දැන් මෙහෙම ඉන්නකොට හරි සතුටුයි. දැන් ආනාපානසතිය තුලම සිත පිහිටලා ඉන්නවා. එහෙම දැනගෙන ආස්වාස් ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ දැන් ප්‍රමුදිතයි සිත. නීවරණ වලින් වද දෙන්නේ නැහැ. කාමච්ඡන්දයට යන්නේ. ඊළඟට තරහ සිතුවිලි එන්නේ නැහැ. නින්දට යන්නේ නැහැ. ප්‍රමුදිතයි සිත දැන්. නීවරණ බැහැර කරමින් අකුසල් බැහැර කරමින් කුසලයේ තුල පිහිටලා ආස්වාස කරනවා. ප්‍රාස්වාස කරන්නේ මේ කියලා. මොකද කරන්නේ? හික්මෙනවා කියලා. ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? මේ ඉන්නකොට දැන් දන්නවා මේ උඩට ගන්න හුස්ම ටික ගන්නකොට තියෙන ටික නෙවෙයි ඊට පස්සේ ප්‍රාස්වාස වෙනවා. ඒ තුල මේ හුස්ම අනිත්‍ය වෙලා යනවා කියලා දකිමින් හුස්ම ගන්නවා. එයාම දකින්න හුස්ම රැළම අනිත්‍ය දෙයක් කියලා. ඒ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒ තුල අනිත්‍ය දකිමින් වාසය කරනවා. අනිත්‍ය නුබලින් වාසය කරනවා. ආනේ විදිහට වාසය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට නොයල්ම ඇති වෙනවා. නොයල්ම ඇති වෙනවා. නොයල්ම අනුව බලමින් වාසය කරනවා. ඇයි ඒ? යථාර්ථය දැන් දකිමින් මෙයා මේ වාසය කරන්නේ. නොයල්ම අනුව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා විරාගානුපස්සී. විරාගානුපස්සී නොයල්මින් නොයල්ම දකිමින් වාසය කරනවා. ඊට පස්සේ නිරෝධානුපස්සී. ඇල්ම නිරුද්ධ කරමින් වාසය කරනවා. ඉස්සෙල්ලා අනවබෝධය නිසා යම් තණ්හාවක් තිබ්බද දැන් අවබෝධය තුල පිහිටලා මම ආස්වාස ප්‍රාස්වාස කරනවා. දැන් මගේ ඇල්ම නිරුද්ධ වෙලා යනවා. තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව තියෙන ඇත්ත දන්නේ නැති හින්දා. ඇත්ත දැනගත්තට පස්සේ තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. එතකොට තමයි නිවන දකින්න පුළුවන්. එහෙම දකිමින් මෙයා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා හික්මෙනවා කියනවා. ඒත් දැන් ආස්වාස ප්‍රාස්වාස කරනවා. ආනාපානසතිය තුල තමයි ඉන්නේ. දැන් දකින්න ඊට පස්සේ දැන් මුළු මනින්ම ඇල්ම බැහැර වී යන අයුරින් දුරු කරන අයුරින් ඒක දකිමින් මෙයා හික්මෙනවා. ඒ තමයි පටිනිස්සග්ගානුපස්සී. සියලු ඇල්ම බැහැර කරමින් දුරු කරමින් ඒ බැහැර වෙලා යන අයුරු දකිමින් මේ හික්මෙනවා. ආස්වාස් කරනවා ප්‍රාස්වාස් කරනවා. ඒ දකිමින් හික්මෙනවා. ඕන ඒ විදිහට යම් කෙනෙක් ආනාපාන සතිය වඩද්දී පින්වත් රාහුල ඔය අවරින් වඩලද ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඔය අවරින් වඩන ලද ආනාපාන සතිය මහත්ඵලයි මහානිසංසයි. පින්වත් රාහුල ඔහොම දියුණු කරොත් එයා අවසාන හුස්ම රැල්ල ගන්නෙ අවබෝධයෙන්මයි කියනවා. සිහියෙන්මයි කියනවා. එය පවා දැනගෙනමයි කියනවා. එයාගේ නිරුද්ධ වීම ඇති වෙන්නේ. නොදැන නොවේ කියනවා. අන්තිම හුස්ම ටික අරගෙන හෙලනවනේ. ඒකත් දැනගෙනමයි කියනවා කරන්නේ. ඒ කියන්නේ පිරිනුවන් පාන්නේ දැනගෙනමයි. පිරිනුවන් පාන මොහොත දක්වාම මේ ආනාපාන සතිය ඇති වැදගත්කම කියලා දෙනවා. ආනාපාන සතිය වඩන එකේ මහත්ඵල මහානිසංසය තමයි මොකද්ද? පිරිනුවන් පාන එක. නේද? ඇල්ම නිරුද්ධ කරන එක. ඒකටම අවස්ථාව තියෙනවා. එතකොට ආන්නේ විදිහටයි කියන වඩන්න ඕනේ. දැන් තේරෙනව නේද? එතකොට තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. මහත්ඵල මහානිසංස විදිහට ආනාපාන සතිය වඩන්නේ කොහොමයි කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියලා දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ සතුටින් කවුද පිළිගත්තේ? රාහුල ස්වාමීන් වහන්සේ පිළිගෙන වන්දනා කරලා එතනින් නික්ම ගියා. දැන් එතකොට බලන්න බාගුදුන් වහන්සේගෙන් ඇහුවේ ආනාපාන සතිය. ආනාපාන සතිය කියලා දුන්නේ අන්තිමේට. හැබැයි ඊට ඉස්සෙල්ලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න ඕනේ. මේ නොඇලෙන සිතින්, නොගැටෙන සිතින් වාසය කරන්නේ කොහොමද? මොන වගේ දෙයක්ද අපි සඳහා පුරුදු කරන්න ඕනේ කියලා දුන්නා. එහෙනම් සිත
මොන වගේ විදිහටද හදා ගන්න ඕනේ? පොළොව වගේ. ඊළඟට ජලය වගේ. ඊළඟට ගින්න වගේ, සුළඟ වගේ, අහස වගේ සිතක් හදා ගන්න. ඒ අහසේ තියෙන, පොළොවේ තියෙන, ගින්නේ තියෙන, වතුරේ තියෙන ගතිගුණ අපි ඇති කරගන්න උත්සාහ කරන්න ඕන. ඒ ගතිගුණ ඇති කරගන්නේ සතර මහා ධාතුන්ගේ ඇත්ත ස්වභාවය විමසා. එතකොට තියෙනවා මේක පොළොවට පස්සෙලා යන දෙයක්, මේක වතුරේ දී වෙලා යන දෙයක්, මේක ගින්නෙත් විනාශ වෙලා යන දෙයක්, මේක හුළඟට ගහගෙන යන ටිකක්. මේ මං අල්ලගෙන ඉන්නේ සතර මහා ධාතු ටිකක්, අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, වෙනස් වෙන දෙයක් කියලා. එතකොට තමයි මේකෙස් මම නොවේ කියලා යට අවබෝධය ඇති වෙන්නේ. නිකන් ඕක ඇති වෙන්නේ නෑ. ඉතින් ඒ උතුම් භාග්‍යතුන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට විස්තරාත්මකව දේශනා කළේ උතුම් රාහුලෝවාද සූත්‍රයෙන් ගත්ත දහම් කරුණු ටික අපිටත් එදිනෙදා ජීවිතයේදී කටයුතු කරද්දී ඒ ජීවිතයට ගල්ප ගනිමින් අපේ සිතත් වතුර වගේ කරගන්න. පොළොව වගේ ගතිගුණ අපේ සිතෙත් ඇති කරගන්න. ඒ වගේම ගින්නේ තියෙන ගතිගුණ අපේ සිත්වල ඇති කරගෙන, ඒ වගේම සුළඟේ තියෙන ගතිගුණ අපේ සිත්වල ඇති කරගෙන, ආහසේ තියෙන ගතිගුණ අපේ සිත්වල ඇති කරගෙන මේ ගෝර සසර නිදහස් වෙන්න, සතර මහා ධාතුන්ගේ නිදහස් වෙන්න අපට වාසනාව උදා වේවා. සාදු සාදු. අද දවසේදී අසිරිමත් දම්සක මේ උතුම් ධර්ම දේශනය සඳහා දායකත්වයෙන් දරන්නේ මීට වසර 6කට පෙර මිය ගිය නන්දසිරි සුරවීර මහත්තයාට පින් අනුමෝදන් කරන්න තමන් ඒ මහත්මයාගේ බිරිඳ ඇතුළු දරුවන් විසින් අද දවසේ මේ රැස් කළ සියලු පින් සියලු දෙව් බඹුන් නාගයින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 6කට පෙර මිය ගිය නන්දසිරි සුරවීර මහත්මයාටත් ඒ මහත්මයා නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් මේ ධර්ම ශ්‍රවණයට පැමිණි මේ පින්වත් හැම දෙනා නමින් මිය ගිය සියලුම ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ නිවසේ සිට මේ ධර්ම දේශනය ශ්‍රවණය කළ හැම දෙනා නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ මිය පරලෝකීය ඥාතීන්ගේ පරලෝක ජීවිතය සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම මේ සසර දුකින් නිදහස් වෙන වාසනාව උදා වෙත්වා. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවයන් වහන්සේටත් ඒ වගේම මහමෙවුනා වාසී, ලෝවාසී, ලක්වාසී සියලුම මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් අපේ විදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඒ සියලුම මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාට සුවසේ පිළිවෙත් පුරන්නට මේ පින් උපකාර වේවා. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දානෙ පින රැස් කරගන්න වසර 6කට පෙර පරලෝසපත් ඒ නන්දසිරි සුරවීර මහත්මයාගේ පවුලේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සුනේත්‍රා සුරවීර මහත්මියටත්, චරුක සුරවීර, තරින්ද්‍රා සුරවීර, දිල්හානා ගුණසේකර යන දූ දරුවන් ඇතුළු පවුලේ හැම දිනාටම ධර්ම දේශනාවට උපකාර කළ හැම දිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ මේ පින්වත් හැම දිනාටම සැලසෙත්වා කියලා සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම ශ්‍රවණයට පැමිණි මේ පින්වත් හැම දෙනා ඇතුළු ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් හැම දෙනාටමත් ඒ වගේම ධර්ම දානමය පින මාසිකව සිදු කර ගන්නා ඒ පින්වත් හැම දෙනාටමත් ශ්‍රද්ධා රූප වාහිනියේ ගුවන්විදුලියේත් කටයුතු කරන ඒ දරුවන් හැම දෙනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. මේ රැස් කර ගන්නා වූ පුණ්‍ය ධර්මයන්ගේ අනුභවයෙන් තෙරුවන් අනන්ත ආශිර්වාදයෙන් හැම දිනාටම කිසි කරදරයක්, පිරිහෙරයක්, බාධාවක් නැතුව මේ සිතේ හටගන්න අකුසල් බැහැර කරමින්, කුසලයේ පුරුදු කරමින් මේ සසර දුකින් නිදහස් වෙන්නට අවශ්‍ය ඒ සොඳුරු මඟ ගමන් කරමින් සසරෙන් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.